අපි අද දවසේ අපේ පාඩම ආරම්භ කරමු. පුතේ අපි පහුගිය පාඩමේදී කතා කරේ වත්කම් සම්බන්ධයෙන් මේවා කොහොමද නිර්වචනය කරන්න කියන එක අපි කතා කරා. එහෙමනම් ඒ වත්කම් වලට උදාහරණ අපි කතා කරා. අපි එහෙමනම් අද දවසේ කතා කරනවා ව්‍යාපාරයක වගකීම් සම්බන්ධයෙන්. ඒක නිසා අපේ දරුවෝ මාතෘකාවක් ලියාගමු වගකීම්. වගකීම්. වගකීම් කියලා ලියාගන්න මාතෘකාවක් සියලු දෙනාම. වගකීම්. පුතේ වගකීමක් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයක වත්කම් ගැන අපි කතා කරා. වගකීම්. අපි වගකීම් ඉර වෙලා තියෙන්නේ. හරි. වගකීම් සම්බන්ධයෙන් අපි කතා කරනකොට මොකක්ද ව්‍යාපාරයක වගකීමක් කියලා කියන්නේ? පුතේ අපි මීට පෙර නම් වගකීම් කියන එක ඔබ ඉගෙනගෙන ඇති අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන පියවීමේදී ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යන අකුරු දැන් හරි නේද? ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යන වර්තමානයේ ව්‍යාපාරයේ සතු බැඳීම් වලට අපි කිව්වා වගකීම් කියලා. හරි. ඒක නිසා අපි ඒ නිර්වචනයෙන් පොඩ්ඩක් බැහැර වෙලා අපි අද දවසේ වගකීම් කියන එක අපි ඉගෙන ගන්නවා පුතේ මේ විදිහට. කොහොමද? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳීමක් තමයි අපි වගකීමක් කියලා කියන්නේ. මොකක්ද? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස. අපි අර අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් කියලා කියපු එකම තමයි මෙතන කියන්නේ. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳියාවක් අපි කියනවා පුතේ වගකීමක් කියලා. එහෙනම් අපි මේ නිර්වචනය මෙහෙම ලියමු. වගකීමක් යනු වගකීමක් යනු ලියන්න මෙහෙම. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳියාව වර්තමාන බැඳියාව
වර්තමාන බැඳියාව වගකීමක් වේ. ආයි කියන්නද? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳියාවට අපි කියනවා වගකීම් කියලා. හරි. ඊළඟට පුතේ වගකීම් වල ලක්ෂණ. වගකීම් වල ලක්ෂණ මොනවාද කියන එක අපි දැනගත යුතු වෙනවා. වගකීම් වල ලක්ෂණ. පුතා වගකීම් වල ලක්ෂණ සම්බන්ධයෙන් අපි කතා කරනකොට වගකීමකත් අර වත්කම් වල වගේම ප්‍රධාන ලක්ෂණ අපි තුනක් කතා කරනවා. වගකීමක් ගත්තාම වගකීමකත් ප්‍රධාන ලක්ෂණ තුනක් අපි කතා කරනවා. එකක් තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ඇතිවීම. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වෙනවා. වගකීමක් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වෙන්නේ. ඊළඟට පුතේ ආර්ථික සම්පත් පවරා දීමක් සිදුවීම. ආර්ථික සම්පත් පවරලා දෙනවා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වෙනවා. ආර්ථික සම්පත් පවරා දීමක් සිදු වෙනවා. ඊළඟට වර්තමාන බැඳියාවක් පවතිනවා. වර්තමාන බැඳියාවක් පවතිනවා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වෙනවා. ආර්ථික සම්පත් පවරා දීමක් සිදු වෙනවා. වර්තමාන බැඳියාවක් පවතිනවා. එහෙනම් අපි ලියමු වගකීමක ලක්ෂණ. වගකීමක ලක්ෂණ. මේ ආර්ථික සම්පත් පවරා දීම සිදුවීම වර්තමාන බැඳියාවක්. ආර්ථික සම්පත් පවරා දීම සිදුවීම කියන එක පුතේ දැන් මේ ලක්ෂණ වල අලුතෙන් ආපු එක. හරි. වත්කම් වල අලුතෙන් ආපු ලක්ෂණයක් තමයි පරණ නිර්වචනයෙන් බැහැර වෙලා මේ ආර්ථික සම්පත් පවරා දීම කියලා කියනවා. අපි එහෙනම් ලියමු වගකීම් වල ලක්ෂණ ටිකක්. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇතිවීම. අතීත සිදුවීමක කියලා ගත්තත් කමක් නැහැ. ප්‍රතිඵලයක් මත ඇතිවීම.
අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් මත ඇතිවීම ආර්ථික සම්පත් පවරා දීමක් සිදුවීම ආර්ථික සම්පත් පවරා දීමක් සිදුවීම වර්තමාන බැදියාවක් පැවතීම වර්තමාන බැදියාවක් පැවතීම වර්තමාන බැදියාවක් පැවතීම වර්තමාන බැදියාවක් පැවතීම තුෂාන් ඊයේ වීඩියෝ එක බැලුවද පෙරේදා එක බලන්න බැරි වුණාද දන්නේ නැහැ නේ තප්පරයක් ඉන්න මම මේ වීඩියෝ එක නැවත පොඩ්ඩක් දාන්නම් ඔයාලට බලන්න පුතේ මම ඔයාලට මේ දැම්මා තුෂාන් බලලා නැහැ නේ අද සඳරුවන් නැහැ නේ පන්තියේ කවුරු හරි පන්තියෙන් අයින් වුණා හරි පුතේ අපි කතා කරේ සමහර වෙලාවට මේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇතිවීම ආර්ථික සම්පත් පවරා දීමක් සිදුවීම වර්තමාන බැඳියාවක් පැවතීම මේ තමයි පුතේ වගකීම් වල ලක්ෂණ අපි මේ එහෙමනම් ඊළඟට පුතේ කතා කරමු වගකීමක් හඳුනා ගැනීම. ලක්ෂණ ටික අපි කතා කරා. අපිට හඳුනා ගැනීමත් ඉගෙන ගන්නට ඕනේ. හරි. හඳුනා ගැනීමක් කරන්න වෙනවා. මේ හඳුනා ගැනීමකුත් කරන්න ඕනේ. එහෙනම් ලියන්නකෝ. වගකීම් හඳුනා ගැනීම. වගකීම් හඳුනා ගැනීම. වගකීම් හඳුනා ගැනීම පුතේ අපි වගකීමක් හඳුනා ගන්නවා කියන්නේ වගකීම් හඳුනා ගන්නවා කියලා කියන්නේ අපි එදත් කතා කරා වත්කමක් හඳුනා ගැනීමේදී හඳුනා ගැනීම කියලා කියන්නේ මොකක්ද මේ යම්කිසි අයිතමයක් වත්කමක් ලෙස ගිණුම් පොත්වල පෙන්වන එක. ඒතර ගිණුම් පොත්වල පෙන්වන එකට තමයි අපි කියන්නේ හඳුනා ගැනීම කියලා. ඒ වගේ වගකීම් ගත්තාම වගකීමුත් පොත්වල පෙන්වන එකට තමයි අපි කියන්නේ පුතේ හඳුනා ගන්නවා කියලා. යම්කිසි අයිතමයක්
අපි වගකීමක් විදිහට පොත්වල පෙන්වන්න නම් ඉටුවිය යුතු ප්‍රධාන නිර්ණායකයන් කීපයක් තියෙනවා. හරි. ඉටුවිය යුතු ප්‍රධාන නිර්ණායකයන් කීපයක් තියෙනවා. හරි. එතකොට අපි ඒවා අපි කතා කරන්නට ඕන. හරි. දැන් වත්කමක් හඳුනා ගැනීමේ ලක්ෂණ තිබුණා අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුරට ගලා ඒමේ භව්‍යතාවයක් පැවතීම කියලා. ඒ වගේ තමයි පුතේ වගකීම් වලත් හරි. වගකීම් වලත් අපි කතා කරනකොට වගකීමක් දෙන්න ඕනේ මොකක්ද? පියවීමේදී හරි ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ භව්‍යතාවයක් තියෙනවා. අගය විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අගේ විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. අනිත් එක තමයි මොකක්ද? වගකීම් ගැන කතා කරනකොට අපි ඊළඟට දැනගත යුතුම දේ තමයි පුතේ මේක නිර්වචනයට අනුකූල වෙන්න ඕන. මෙන්න මේ නිර්ණායක ටික තියෙනවා නම් විතරයි අපිට යම්කිසි අයිතමයක් වගකීමක් විදිහට ගිණුම් පොත්වල පෙන්වන්නට පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මෙහෙම ලියමු. හරි. යම්කිසි අයිතමයක් වගකීමක් ලෙස පොත්වල පෙන්වීමට නම් පහත නිර්ණායකයන් ඉටු විය යුතුය. හරි. ඊට පස්සේ මේකේ තව පොඩි වෙනසක් තියෙනවා වත්කම් වගකීම් සම්බන්ධයෙන් මම ඒකත් ඔබට මේ මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන් භාවිතා කරන ඒ ටිකත් පොඩ්ඩක් කියන්නම්. හරි. ලියන්නකෝ. පියවීමේදී ව්‍යාපාරය සතු සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම ගලා යාමේ භව්‍යතාවයක් පැවතීම. යාම විතරක් නෙවෙයි. ගලා යාමේ භව්‍යතාවයක් පැවතීම.
ගලා යාමේ භව්‍යතාවයක් පැවතීම. අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම. නිර්වචනයට අනුකූල වීම. පුතේ ඔය විදිහට කතා කරාට මේ මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන් පොදු වෙනසක් තියෙනවා. අපි ඒකත් මේ වෙනම සටහනක් විදියට අතුරත් කරලා තියාගමු. මොකද මේකත් අපි භාවිතා කරන්නට ඉගෙන ගන්නට වෙනවා. හරි. හඳුනා ගැනීමයි මැනීමයි කියන දෙකම ඔයාලට මම කියලා දෙනවා. හරි. ඒවා නම් මේ දවස්වල ඉගෙනුවාද කියන එක මම දන්නේ නැහැ පන්තිවල. නමුත් අපි ඒ ටික ඒ විදිහටම ඉගෙන ගමු. හරි. එතකොට හඳුනා ගැනීමේ නිර්ණායක තුනක් කිව්වනේ. රයිට්. පුතේ අපි දැන් ඊළඟට ආදායම් වියදමුත් කතා කරනවා, හිමිකමුත් කතා කරනවා. හරි. එතකොට ඒ සියල්ල අපි කතා කරත් හරි. මේ මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන් අපිට තවත් සටහනක් පොඩ්ඩක් ලියා ගන්නට වෙනවා. හරි. අපි ඒක මෙහෙම ලියාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. හරි. ලියන්නකො මෙහෙම. මේවා මූල්‍ය ප්‍රකාශ වෙනම ඡේදයක් විදිහට ලියන්න. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් දෙදස් 21 දින ඇහෙන්නේ නැද්ද? ඒකයි කියන උස මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සම්බන්ධයෙන් දෙදස් 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුනා ගැනීම පහත ආකාරය පදනම් කරගෙන සිදු කළ යුතුය. පුතේ මෙන්න මෙතන වැදගත්වන ඉතාමත්ම වැදගත්වන සටහනක් තියෙනවා. අපි මේක ලියා ගන්න ඕනි. ඒක නිසා මට විනාඩියක් දෙන්න, මම මේකේ පින්තූරයක් ගහලම මේ සටහන
දාන්නම්. දාලා අපි කතා කරමු. ඔව්. බලන්නකෝ ඕක වත්කමක හෝ වගකීමක සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඕනෑම ආදායම් වියදම් හෝ හිමිකමේ වෙනස් වීම මගින් මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට ප්‍රයෝජනවත් තොරතුරු සපයන්නේ නම් පමණක් වත්කමක් හෝ වගකීමක් හඳුනාගත යුතුය. එනම් ඔන්න තියෙනවා පුතේ මෙන්න මේවා. මොකක්ද? ඔය ලක්ෂණ තුනත් ලියා ගන්න ඕනේ. හරි. මූලිකාංග හඳුනා ගැනීමේ පියවර තුන. පළවෙනි එක කියනවා වත්කමක හෝ වගකීමක සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඕනෑම ආදායම් වියදම් හෝ හිමිකමේ වෙනස් වීම පිළිබඳ අදාළ තොරතුරු සැපයීම. එතන පුතේ මට හිතන විදිහට ඒ අදාළ තොරතුරු සැපයීම කියන එක පොඩ්ඩක් හයිලයිට් කරගත්තත් කමන්නේ. හරි. ඊළඟට අදාළ තොරතුරු සැපයීම. හරි. අදාළ තොරතුරු සැපයීම කියන එක මේ එතන පොඩ්ඩක් හයිලයිට් කරගන්න එක. අදාළ තොරතුරු සැපයීම එන්න මේකේ අදාළ තොරතුරු සැපයීම කියන එක හයිලයිට් කරගන්න. ඊළඟ මෙතන තියෙනව නේද විශ්වාසනීය නියෝජනයක් සිදු කිරීම කියලා. ඔන්න ඔය දෙක හයිලයිට් කරගන්න ඔයාලා. වත්කමක හෝ වගකීමක සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඕනෑම ආදායම් වියදම් හෝ හිමිකමේ වෙනස් වීම පිළිබඳ අදාළ තොරතුරු සැපයීම. ඊළඟට වත්කමක හෝ වගකීමක සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඕනෑම ආදායම් වියදම් හෝ හිමිකමේ වෙනස් වීමක් පිළිබඳ විශ්වාසනීය නියෝජනයක් සිදු කිරීම. ඊළඟට මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට තොරතුරු ලබා දීමෙන් ලැබෙන ප්‍රතිලාභ එම තොරතුරු ලබා දීමට වැයවන පිරිවැයට වඩා වැඩි වීම. ලැබෙන ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම ඒ තොරතුරු ලබා දීමෙන් ලැබෙන ප්‍රතිලාභය තොරතුරු ලබා දීමට වැයවන පිරිවැයට වඩා වැඩි වෙන්න ඕනි කියලා කියනවා. ඔය ටික ලියා ගන්න. හරි. ඔය ටික කොහොම ලියා ගන්න ඔබගේ ගෲප් එකටත් මම ඕක යොමු කරා. හරි. එතකොට දැන් ඔබෙන් ඇහුවොත් හරි සංකල්පනාත්මක රාමුවට අනුව හරි සංකල්පනාත්මක රාමුව කියලා එකක් තියෙනවා පුතේ අපිට ඉගෙන ගන්න ඉදිරියේදී. ඒ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග හඳුනා ගැනීම සඳහා අදාළ වන නිර්ණායක කියලා කිව්වොත් ඔන්න ඔය රතු පාටින් ගහපු දෙක තියෙන්න ඕනේ. අපි ඕකට කියනවා අදාළ බව ආරක්ෂා වීම සහ විශ්වාසනීය නියෝජනත්වයක් පැවතීම කියලා. ඔය දෙක තියෙන්න ඕනේ අපි අලුත් විදිහට කතා කරනකොට. සමහර විට ප්‍රශ්න පත්‍රයේ අහන්න පුළුවන් කියලා හිතෙනවා මේ සැරේ ඔන්න ඕක. හරි. මේ සැරේ විභාගෙට අහයි. එතකොට මේ සැරේ ඇහුවේ නැත්නම් ඉදිරියේදී අහයි කියලා හිතෙනවා. හරි. අද මම පන්ති ඉවර කළා මේ සම්බන්ධයෙන් ඔබට YouTube වීඩියෝ එක ලින්ක් එකක් දානවා. පේපර් එක හදන මැඩම්ගේ මේවා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන වීඩියෝ එකක්. එතකොට ඔබ මේ වීඩියෝ එක පොඩ්ඩක් අධ්‍යයනය කරන්නට ඕනේ. හරි. අධ්‍යයනය කරන්න. එතකොට මේක තව ටිකක් හොඳට අපිට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. හරි. හරි. ඉවරයිද ලියලා? ඉවරයිද පුතා ලියලා? ලියා ගන්න බැරි වුණාද ආයෙ දාන්නද? ලහිරු ඉවරයි කියලා තියෙනවා. ඉවර ගන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට ගෲප් එකේ තියෙනවා ඒ ටික එතනින් බලලා ලියා ගන්න පුළුවන්. හරි.
මොකද අපි ඉදිරියේදී සංකල්පනාත්මක රාමෝ කියලා එකක් කතා කරනවා. හැබැයි ඒක කතා කරන්නේ ගොඩක් වෙලාව ටිකක් 13ට විතර වගේ ගියාම. 13ට වගේ ගියාම ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔක ඉගෙන ගන්න ඕනේ. නමුත් දැනට අපි ඔය ඉගෙනගෙන තියෙන විදිහ ප්‍රමාණවත් වෙනවා. හරි. දැන් අපි දන්නවා විෂය නිර්දේශය මේ කොටස් ටික සම්බන්ධයෙන් ලොකු සංශෝධනයක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පේපර් එක හදන සමන්ති මැඩම් දාපු වීඩියෝ එකක් තියෙනවා. මම ඔබට ඒක දැම්ම දාලා තියෙනද මම ලින්ක් එක. හරි. ඔහම ඉන්න පොඩ්ඩක්. හරි. අපි එහෙමනම් මේකේ ඉතුරු කොටස් ටික කියන්නේ වගකීමක ලක්ෂණ ටික කතා කරා, හඳුනා ගැනීමේ නිර්ණායක කතා කරා. හඳුනා ගැනීමේ නිර්ණායක වල පොඩි වෙනසක් වෙනවා. ඒක අපි මේ වෙනස වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරමු ඉදිරියේදී. නිර්වචන නම් පුතේ ওই නිර්වචන ටිකම පාඩම් කරගන්න. හරි. රයිට් අපි එතකොට වත්කම් කතා කරා, වගකීම් කතා කරා, වගකීම් ලක්ෂණ හඳුනා ගැනීමේ නිර්ණායක ඊළඟට පුතේ අපිට අත්‍යවශ්‍ය වෙනවා වගකීම් වර්ග කිරීම. වගකීම් වර්ග කිරීම. එන්න බොලේ මොකක්ද එකක් අනිත් පැත්ත ගිහලා. ඒක නිර වෙලානේ. වගකීම් වර්ග කිරීම. හරි. වගකීම් වර්ග කිරීම. පුතේ ව්‍යාපාරයක වගකීම් ගත්තහම මේ වගකීම් ඒවා පියවීමට යොදා ගන්නා ආකාරය කාලය පදනම් කරගෙන වගකීම් අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ වර්ග කරනවා. වගකීම් අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ වර්ග කරගන්න ලබනවා. එකක් තමයි අපි කතා කරනවා ජංගම වගකීම්. එකක් අපි කතා කරනවා පුතේ ජංගම වගකීම්. හරිද? අනිත් එක අපි කතා කරනවා ජංගම නොවන වගකීම්. එතකොට මේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා අපි වගකීම් වර්ග කරගන්නකොට මේකෙත් තියෙනවා පුතේ ටිකක් ලොකු නිර්වචනයක්. වගකීම් වල ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ඒතර මම අර වත්කම් වල කිව්වා වගේ මේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා මේ වගකීම් වර්ග කරගන්නකොට මේ නිර්වචනය ටිකක් ලොකු නිර්වචනයක්. ජංගම වගකීම්. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල ගෙවා නිම කිරීමට අපේක්ෂිත මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වගකීම් හෝ වාර්තා කරන කාලච්ඡේදයෙන් මාස 12ක කාලයක් තුල ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන වාර්තා කරන කාලච්ඡේදයෙන්ට පසු අවම වශයෙන් මාස 12ක් කාලයක් තුල වගකීම් ගෙවා නිම කිරීම සඳහා ව්‍යාපාර ඒකකයට කොන්දේසි විරහිත අයිතියක් නොවේ. ඔන්නෝම ලොකු කතන්දරයක් තියෙනවා. ඒක නිසා අපි එතනට යන්න ඕනේ නැහැ. හරි. අපි ඒක නිසා මේ ජංගම වගකීම් කියන එක අපේ මට්ටමේදී දැන් අපිට ඕනි සරල දේවල් වලින් යන්න. ඒ නිසා සරල නිර්වචනය අපි දැනට ඉගෙන ගමු. විස්තරාත්මක නිර්වචන මොනවද කියන ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගමු. පුතේ අපි සරලව කියනවා ජංගම වගකීමක් කියලා කියන්නේ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල ගෙවා නිම කළ යුතු වගකීම්. අපි දැනට මේ නිර්වචනය ඇති අපිට ප්‍රමාණවත්. සරල දේ අපි ඉගෙන ගමු. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මාස 12ක්. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට මෙහෙම මතක තියාගත්තා නම් හරි පුතේ. අවුරුද්දකට වඩා අඩු කාලයක් තුල ගෙවා නිදහස් කළ යුතු වගකීම්. වලට අපි කියනවා මොනවාද? ජංගම වගකීම් කියලා. ඒක නිසා අර සරල නිර්වචනය අපි දැනට ඉගෙන ගමු. විස්තරාත්මක නිර්වචන මොනවද කියන එක අපි පස්සේ කාලෙදී අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ලියන්න පුතේ මෙහෙම වගකීම් වර්ග කිරීම කියලා ඔබ මාතෘකාව ලිව්වද?
ලිව්වනේ. ඒ මාතෘකාව යටතේ ලියන්න මෙහෙම. ව්‍යාපාරයක වගකීම් ඒවා පියවීමට යොදා ගන්නා කාලය පදනම් කරගෙන ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකක් යටතේ වර්ග කළ හැකිය. එනම් එකක් ලියන්න පුතේ ජංගම වගකීම්, අනිත් එක ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ඔව් දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා, ඒක මං දාන්නම් පුතේ. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් කියලා ලියා ගන්න පුතේ මාතෘකාවක්. හරි. ඔන්න දැම්ම මේ ගිණුම් අංකය වන්න සර් කියලා දාලා තිබුණා මෙසේජ් එකක්. ඒක නිසා ඒ ගිණුම් අංකය එවුවා පුතේ. මේ අර සමහර දරුවෝ මේ දවස්වල මුදල් සමහර අය මට ගෙදරට ගෙනලා දුන්නා. ඒක ගේන්න එපා මේ දවස් ටිකේ ගෙදරට. ගිණුම් අංකය දාලා තියෙනවා. ගිණුමට දාලා ඒ මුදල් මේ කියන්නේ රිසිට් එක මට එවන්න. හරි. රිසිට් එක එවන්න මේ ඔන්න ඔයාලා ඉල්ලපු නිසා මම ගිණුම් අංකයක් ගෲප් එකට මේ දැන් දැම්මා. හරි. හරි ජංගම වගකීම්. පුතේ ජංගම වගකීම් කියලා කියන්නේ මොනවාද? සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැඩි කෙටි කාලයක් තුල ගෙවා නිදහස් කළ යුතු වගකීම් වලට අපි කියනවා මොනවාද? ජංගම වගකීම් කියලා. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුල ගෙවා නිදහස් කළ යුතු වගකීම් වලට අපි කියනවා ජංගම වගකීම් කියලා. ලියන්න මෙහෙම. ලියන්න. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී එල්වායි මහජන බැංකුවේ CDM එකක් තියෙනවද කියලා අහලා තියෙනවා. ඔව් තියෙනවා පුතේ. දාන්න පුළුවන් මහජන බැංකුවේ. හරි. නැත්තම් ඔන්ලයින් පේ කරන්නත් පුළුවන්. හරි. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී ඒ මොනා කරත් එන මැසේජ් එක මට එවන්න. හරි. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල ගෙවා නිදහස් කළ යුතු වගකීම් ගෙවා නිදහස් කළ යුතු වගකීම් ගෙවා නිදහස් කළ යුතු වගකීම්
ගෙවා නිදහස් කළ යුතු වගකීම් ජංගම වගකීම් වේ. ජංගම වගකීම් වේ. ජංගම වගකීම් වේ. පුතේ අපි ජංගම වගකීම් වලට උදාහරණ ටික ලියමු. උදාහරණ මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් පස්සේ එනවා. හරිද? මොනවාද? එකක් තමයි වෙළඳ ගෙවිය යුතු ගිණුම්. වෙළඳ ගෙවිය යුතු ගිණුම්. ඊළඟට බැංකු අයිරාව. මම මේවා කියලා දෙනවා මොනවද කියලා. බැංකු අයිරාව. ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපජිත වියදම්. ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපජිත වියදම්. කලින් ලද ආදායම්. කල්බදු ණය ජංගම කොටස. කල්බදු ණය ජංගම කොටස. තව තියෙනවා ඉතින් ආදායම් බදු. ඒවා දැනට අපේ මට්ටමේදී කතා කරන්නේ නැති නිසා ඒවා කතා කරන්නේ නැහැ. ගෙවිය යුතු ලාභාංශ ආදායම් බදු මේවා එනවා සමාගම් වලට ගියාට පස්සේ. ඒක නිසා මේ අපි එතනදී ඒක කතා කරමු. දැනට මගේ පුතා ඔබ මේ ටික පාඩම් කරගන්න ඕන. දැන් වෙළඳ ගෙවිය යුතු ගිණුම් කියලා කියන්නේ අපේ ව්‍යාපාරය පුතේ බහන්න මිලදී ගන්නවා ප්‍රධාන ආකාරයන් දෙකකට. හරිද? එකක් තමයි අපේ ව්‍යාපාරයේ බහන්න මිලදී ගන්නවා ප්‍රධාන ආකාරයන් දෙකකට. හරි. මේ විකිණීම සඳහා බහන්න ගත්තහම ඒ ගන්නේවට කියනවා පුතේ අපි ගැනුම් කියලා. විකිණීම සඳහා ව්‍යාපාරයේ බහන්න මිලදී ගත්තම අපි ඒවට කියන්නේ ගැනුම් කියලා. ඒ ගැනුම් එහෙම නැත්නම් විකිණීම සඳහා ගන්න බහන්න වලට අපි කියනවා වෙළඳ බහන්න කියලා. ඒතර වෙළඳ බහන්න මිලදී ගත්තම අපි ඒකට කියනවා ගැනුම් කියලා. ඒ ගැනුම් සිදු වෙනවා ආකාර දෙකකට. එකක් තමයි අපි බහන්න ගන්නවා සල්ලි දීලා. සල්ලි දීලා ගත්තාම අපි ඒවට කියනවා අත්පිට ගැනුම් කියලා. ඒ වගේම අපි බහන්න ගන්නවා පස්සේ සල්ලි ගෙවීමේ පදනම මත. අන්න ඒවට කියනවා අපි ණයට ගැනුම් කියලා. ණයට ගැනුම් කියලා කියනවා. එතකොට පුතේ මේ විදිහට අපි ණයට බහන්න ගත්තාම අපි ඒ අයට සල්ලි ගෙවන්න ඕනේ. අන්නේ ණයට බහන්න ගත්තාම ඒ සල්ලි ගෙවන්න ඉන්න අයට තමයි අපි කියන්නේ පුතා වෙළඳ ගෙවිය යුතු ගිණුම් කියලා. අපි ණයට බහන්න ගත්තාම අපි මුදල් ගෙවන්න ඉන්න අයට අපි කියනවා කවුද? වෙළඳ ගෙවිය යුතු ගිණුම් කියලා. හරිද? එහෙනම් මේක හරිනේ. බැංකු අයිරාවක් කියන්නේ මොකක්ද කියන එක අපි එකක් පැහැදිලි කරගමුනේ. බැංකු අයිරාවක් කියලා කියන්නේ පුතේ මෙහෙම දෙයක්. මේක ඔබ දන්නව දැනට. ඒ වුණාට දන්නේ නැති දරුවෝ ඉන්න නිසා මම මේකත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න.
මම ඊටාම සරලව පැහැදිලි කරන්නම්. දැන් අපි ගාව මුදල් තියනවා නම් පුතේ මේ මුදල් ගණදෙනු ආරම්භ කරන්න බැංකුවක අපිට ගණදෙනු පහසු කරගන්න ආරම්භ කරන්න පුළුවන් ගිණුමක් තියෙනවා. ඒ තමයි ජංගම ගිණුම. අපේ ගණදෙනු පහසු කරගන්න අපිට ආරම්භ කරන්න පුළුවන් ගිණුමක් තියෙනවා. ඒ තමයි ජංගම ගිණුම. එතකොට මේ ජංගම ගිණුම් පවත්වා ගන්නා බැංකු වලට කියනවා පුතේ වාණිජ බැංකු කියලා. මේ වාණිජ බැංකුවක අපි මෙන්න මේ ජංගම ගිණුමක් විවෘත කරපුවාම බැංකුවෙන් අපිට දෙනවා චෙක් පොතක්. මොකද්ද දෙන්නේ? චෙක් පොතක් දෙනවා. බැංකුවෙන් අපිට චෙක් පොත දුන්නාම අපේ ගෙවීම් කටයුතු වෙනුවෙන් අපි සල්ලි දෙන්නේ නැතුව අපි දෙනවා පුතේ චෙක් පත්. ඒ චෙක් පොතෙන් චෙක් එක ලියලා දෙනවා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. අපේ ගිණුමේ රුපියල් 20000යි නම් සල්ලි තියෙන්නේ. අපිට චෙක් නිකුත් කරන්න පුළුවන් පුතේ උපරිම අපිට ලියන්න පුළුවන් වටිනාකම කීයද? කීය හරි 20000 දක්වා විතරයි. 20000න් එහාට අපි චෙක් පත් නිකුත් කරලා තිබුණොත් අපේ ගිණුමේ මුදල් නැති වුණොත් බැංකුව අනකරු විමසනු කියලා සටහනකුත් යදලා ওই චෙක් එක ආපහු එවනවා. අපි ඒකට කියනවා පුතේ චෙක් රිටර්න් කරනවා කියලා, අගරු වෙනවා කියලා කියනවා. එතකොට ඔහොම වුණාම චෙක් එක අගරු වුණාම වැඩක් නැහැ. සල්ලි ගන්න බෑ. හැබැයි අපි මේ බැංකුවේ අපි බැංකුවත් එක්ක හොඳට ගණදෙනු කරලා හොඳ විශ්වාසවන්ත ගණදෙනුකරුවෙක් බවට පත් වුණාට පස්සේ මැනේජර් මහත්තයාත් යාළු කරගත්තාම අපිට පුළුවන් මෙහෙම chance එකක් ගන්න. මොකද්ද? අපේ ගිණුමේ සල්ලි නැහැ. හැබැයි බැංකුවෙන් ගන්නවා පොඩි ණයක් ඇත්තටම. අපි බැංකුවට කියනවා මේ අපිට දෙන්න මේ අයිරා පහසුකමක් කියලා. ඕඩි එකක් කියලා කියනවා. එතකොට ගිණුමේ රුපියල් 20000ක් සල්ලි තිබුණාට අපිට 20000ට වඩා චෙක් පත් ලියන්න අපි අවසරයක් ගන්නවා බැංකුවෙන්. ඒතර අපි හිතමු දැන් චෙක් එකක් එකපාරම ලියලා දෙනවා කියලා 25000ක්. මේ චෙක් එක බැංකුවට ගෙල්ල දුන්න ගමන් බැංකුව සල්ලි ගෙවනවා. හැබැයි බැංකුව ගෙවන්නේ පුතේ අපේ සල්ලි වලින් 20000යි. බැංකුවේ සල්ලි වලින් කීයද? 5000ක් බැංකුව දාලා ගෙවනවා. බැංකුවෙන් දාලා ගෙවනවා. ඒතර එහෙම දාලා ගෙවපුවාම අපි දැන් 5000ක් බැංකුවට ණය වෙනව නේද? අපි තව 10000ක චෙක් එකක් නිකුත් කරනවා. හැබැයි මේක අපිට මොන තරම් නිකුත් කරන්න බෑ හරි. සීමාවක් තියෙනවා. හරි. තව 10000ක් දෙනවා. එතකොට මේ 10000 දුන්නාම දැන් අපි ඔන්න බැංකුවට 5000ක් ණය වුණා. මේ ණය තමයි වරහන් ඇස්සේ තියෙන්නේ. 10000 දුන්න ගමන් දැන් 15000ක් ණය. දැන් අපි එන්න බැංකුවේ තියෙන ශේෂය ඉක්මවලා අපි චෙක්පත් නිකුත් කරපුවාම අපි බැංකුවට ණය වෙනවා යම් මුදලක්. අන්න ඒ විදිහට ණය වෙන මුදලට තමයි පුතේ අපි කියන්නේ මොකක්ද? බැංකු අයිරාවක් කියලා. අපි ඒ විදිහට ණය වෙන මුදලට කියනවා බැංකු අයිරාවක්. මේක අපි කෙටි කාලයක් තුල ගෙවලා නිදහස් කරන්නට ඕනේ. අපිට මේක ගෙවන්න පුතේ අවුරුදු 2-3ක් දෙන්නේ නැහැ. හරි. ඉතාලම කෙටි කාලයක් තුල ගෙවන්න ඕනේ. ඒ වගේම මේකට ලොකු පොලියකුත් අය වෙනවා. හරි. ටෙලිෆෝන් කෝල් එකක් විතරක් බැංකුවට දුන්නා ප්‍රමාණවත් චෙක් එක පාස් කරන්න කියලා මේ ඇප්ලිකේෂන් පුරවන්න, අපකරුවන් හොයන්න ඒව මොනවත් ඕනේ නැහැ. පැහැදිලිද? එහෙනම් බැංකු අයිරාව හරි. ඊළඟට ගෙවිය යුතු වියදම්. අපි ඒවට උපචිත වියදම් කියලාත් කියනවා. අපි හිතමු අපේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යන මේ ගොඩනැගිල්ල අපි කුලියට අරන් තියෙනවා. මේ ගොඩනැගිල්ල අපි කුලියට අරන් තියෙනවා. මේකේ මාසෙකට කුලිය 1000යි කියලා හිතන්න. මාසෙකට 1000ක් වුණොත් අවුරුද්දකට ගෙවන්න ඕනේ 12000ක්. හැබැයි අපි මේ වෙනකොට ගෙවලා තියෙන්නේ රුපියල් 9000යි නම්. හරි. අපි ගෙවලා තියෙන්නේ 9000යි නම් අපි ගෙවලා තියෙන්නේ 9000යි නම් හරිද? අපි ගෙවලා තියෙන්නේ 9000ක් නම් හරි.
තව අපි ගෙවන්න ඕනේ මේ අවුරුද්දට 3000. එහෙනම් ඒ ගෙවන්න තියෙන වියදම අපි හිතමු මේ අවුරුද්දේ විදුලි බිල ඔක්කොම ටික එකතු කරපුවාම රුපියල් 25000ක් වෙනවා. අපි ගෙවලා තියෙන්නේ මේ වෙනකොට 23000ක් නම් තව මේ අවුරුද්දට ගෙවන්න ඕනේ 2000. ඒ විදිහට ගෙවන්න තියෙන වියදම් වලට තමයි පුතේ අපි කියන්නේ ගෙවිය යුතු වියදම්. එහෙම නැත්නම් උපචිත වියදම් කියලා. හරි. කලින් ලද ආදායම්. මේකත් මම මෙහෙම පැහැදිලි කරන්නම්. හරි. අර ඉදිරියට ලැබුව ආදායම් අපි කතා කරානේ. මතකද එහෙම එකක් කිව්වම? ලැබිය යුතු ආදායම් කතා කරානේ ජංගමවත්කම් විදියට. දැන් අපි හිතමු කලින් ලද ආදායම්. හරි. කලින් ලද ආදායම් කියලා කියන්නේ පුතේ දැන් මේ විදිහට අපේ ගොඩනැගිල්ල අපි කුලියට දීලා තියනවා නම් අමතරව කොටසක් මෙයා රුපියල් අපිට 25000ක් ගෙවන්න ඕනි කියලා හිතන්නකෝ අවුරුද්දකට. මේ මිනිස්සයා අපිට රුපියල් 40000ක් ගෙවලා තිබුණා. එතන වැඩිපුර ගෙවලා තියෙනව නේද 15000ක්. ඒ 15000 ඇත්තට මේ කාලේ එනකන් අපිට අයිති නෑ. අන්න ඒකට අපි කියනවා මොකද්ද පුතේ? කලින් ලද ආදායම් කියලා. හරි. ඒ විදිහට ආදායමක් වැඩිපුර ලැබිලා තිබුණොත් අපිට ඒක ගන්න බෑ. ඒක අපේ ආදායමක් වෙනවා. අපි හිතමු ලබන අවුරුද්දේ කවුරු හරි කෙනෙක් අපෙන් බහන්න මිලදී ගන්න බලාපොරොත්තු වෙන අපිට රුපියල් 50000ක අත්තිකාරම් මුදලක් ඇඩ්වාන්ස් එකක් දෙනවා. එතකොට මේක අපේ ආදායමක්ද නැහැ. මේක කලින් ලද ආදායමක්. ඒ කියන්නේ මේක අපිට තාම අයිති නැහැ. ඒක සලකන්න වෙන්නේ වගකීමක් විදිහට. මොන වගකීමක්ද? ජංගම වගකීම. හරි. ඊළඟට කල්බදු ණය කියන එක නම් දැනට නිකම් මතක තියාගන්න. මේ අපේ ව්‍යාපාරයට අවශ්‍ය කරන දිගු කාලීන වත්කම් අපිට එකපාර සල්ලි ගෙවලා ගන්න ක්‍රමයක් නැත්නම් අපි වාරික විදිහට ගෙවන්න ගන්න. ලීසින් කරලා ගන්න. ඒතර මේ ලීසින් කරලා ගන්නකොට හරි අපි හිතමු පුතේ අවුරුදු 1යි 2යි 3යි 4යි 5යි කියලා මේ විදිහට අවුරුදු 5කින් ගෙවන්න අපි යන්ත්‍රයක් ලීසින් කරලා ගන්නවා කියලා හිතන්න වාහනයක් ගන්නවා කියලා හිතන්නකො ලීසින් කරලා. හරි. එතකොට මේ අවුරුද්දේ ගෙවන්න ඕනේ ණය මුදලයි පොලියයි දෙක. මේ අවුරුද්දෙත් ණයයි පොලියයි. මේ අවුරුද්දෙත් ණයයි පොලියයි. ඔහොම ණය මුදලයි පොලියයි දෙකම ගෙවාගෙන යන්න ඕනේ. ණය මුදලයි පොලියයි දෙකම අපි ගෙවාගෙන යන්න ඕනේ. එතකොට ලවුනේ එතකොට අපි හිතමු පුතේ මෙන්න මේ පළවෙනි අවුරුද්ද ගත්තොත් මේ ඊළඟ අවුරුද්දේ අපිට ලබන අවුරුද්දේ ගෙවන්න වෙනවා කියලා ණය මුදලයි පොලියයි විදිහට 25000 ණය මුදලයි දැන් ලවුල් වෙනවනේ අපි හිතමු ණය මුදලයි පොලියයි විදිහට ගෙවන්න වෙනවා කියලා ණය මුදලයි පොලියයි විදිහට ගෙවන්න වෙනවා කියලා හිතමු 25000ක්. දැන් පේනව නේද පැහැදිලිනේ එහෙම ටික. එතකොට ණය මුදලයි පොලියයි විදිහට 25000ක් ගෙවන්න. ඒතර පොලිය ඒක වියදමක්. මේකේ ඇතුලේ ණය මුදල තියෙනවා කියලා හිතන්නකෝ ගෙවන 20000. එතකොට පුතේ මේ අවුරුද්ද නම් ගත්තේ මේ ලබන අවුරුද්ද ඇතුළත ගෙවන්න තියෙනව නේද 20000. ලබන ඉතුරු ටික ඊට පස්සේ ගෙවන්න. ඒවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් යන නිසා ජංගම නොවන වෙනවා. හැබැයි මේ ලබන අවුරුද්ද ගෙවන්න තියෙන 20000 ගන්න වෙන්නේ අපිට මොකක් විදියටද? ජංගම වගකීමක් විදියට. අන්න ඒ ලබන අවුරුද්ද ගෙවන්න තියෙන ණය මුදලට තමයි අපි කියන්නේ මොකද්ද? කල්බදු ණය කියලා. හරි. රයිට්. අපි එහෙමනම් පුතේ ඔන්න ජංගම වගකීම් වල උදාහරණ ටික කතා කරලා අවසానයි. ඒවා පැහැදිලිත් කරගත්තා මොනවද කියන එක. වෙළඳ ගෙවිය යුතු ගිණුම්, බැංකු අයිරාව, ගෙවිය යුතු වියදම්, කලින් ලද ආදායම්, කල්බදු ණයවල ජංගම කොටස. හරි. අපි මේ ටික ලිව්වා නේද? උදාහරණ ටික. ලිව්වා. එහෙනම් අපි ඊළඟට මාතෘකාවක් ලියමු. ජංගම නොවන වගකීම් කියලා. ලියන්න පුතේ
ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. හරි. පුතේ අපි ජංගම නොවන වගකීම් කියලා කියන්නේ හරි ලේසි මතක තියාගන්න. හරි. හරිම ලේසි මතක තියාගන්න. හරි. පුතා ජංගම නොවන වගකීම් කියලා කියන්නේ ජංගම වගකීම් ලෙස සලකන්න බැරි අනෙකුත් සියලුම වගකීම් වලට අපි කියනවා මොනවාද පුතේ? ජංගම නොවන වගකීම් කියලා. ලියන්න මෙහෙම. ජංගම වගකීම් ලෙස මාතෘකාවක් ලියා ගන්න ඕන ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලුම වගකීම් ජංගම නොවන වගකීම් වේ. ජංගම නොවන වගකීම් වේ. මේකේ උදාහරණ ටික අපි ලියමු. උදාහරණ බැංකු ණය. උකස් ණය. කල්බදු ණය. ජංගම නොවන කොටස. හරි. ජංගම නොවන කොටස. ඊළඟට ණය කර. මේ ණය කර කියන ඒවා නම් අපිට වැදගත් වෙන්නේ සමාගම් ගණන් හදනකොට විතරයි. හරි. බැංකු ණය, උකස් ණය, කල්බදු ණය, ණය කර. මේ ණයන් ලියනකොට මෙහෙම මගේ ණයන් කොහොමද ලියන්නේ? මොකද ලියනකොට ලියෙන්නේ අරක. ණය කර. හරි. ඔන්න ඔය විදිහට ජංගම නොවන වගකීම් වල පුතේ උදාහරණ ටික මතක තියාගන්න වෙනවා. හරි. අපිට අද දවසේ හිමිකම කතා කරන්නත් පුළුවන්. හිමිකම බොහොම චූටි එකක්. හරි. පුතේ ලබන සතිය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදනවා. හරි. හොඳයි. ලබන සතිය අපි ඉරිදාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදනවා. හරි. හදනවා. හරි. හදිසියේ හරි කොරෝනා පත් වෙලා මට ගෙදර ඉන්න උනොත් එහෙම ඔයාලට උදේ වරුවල පන්ති දානවා. හරි. ඈ අදට ඇති කියලා දෙනවා. කොහේ ඇති වෙන්න? තාම වෙලා යම් පිටේ. ඔගුලක් කතා කරමු නේද කොල්ලෝ? හරි. ලියන්න උදාහරණ ටික ලිව්වද? උදාහරණ ලිව්වනේ. හරි. අපි හිමිකමත් ලියලම පුතේ කතා කරනවත්තම. හරි. මොකද මටත් දැන් ගොඩාක් වෙලා නිකන් රට කරන්න බෑ මොකද අර වැඩේ පත් වෙලා වගේ තියෙන්නේ. හරි. ඒ නිසා වඩි විශේෂ වෙන්නත් බෑ. ඒ නිසා තව හිමිකම කතා කරලා මම නවත්තන්න. හරි. හිමිකම. හිමිකම පුතා පේජ් දෙකෙන් ලියපුවාම ඉවරයි. හරි. හිමිකම.
හිමිකම. හිමිකම කියලා මාතෘකාව ලියලා ලියන්නකො මෙහෙම. හිමිකම මේ මාතෘකාව ලියලා ලියන්න මෙහෙම. හරි. හිමිකම ලියන්න මෙහෙම. හරි. ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් ව්‍යාපාරයක මුළු වත්කම් වලින් සියලු වගකීම් අඩු කළ පසු අඩු කළ පසු වත්කම් වල ඉතිරි වන ඇල්මයි ව්‍යාපාරයේ වත්කම් වලින් එහි සියලු වගකීම් අඩු කළ පසු වත්කම් වල ඉතිරි වන ඇල්මයි වත්කම් වල ඉතිරි වන ඇල්මයි මේ අනුව හිමිකම පහත පරිදි ගණනය කළ හැකිය. හිමිකම පහත පරිදි ගණනය කළ හැකිය. හිමිකම පහත පරිදි ගණනය කළ හැකිය. හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. හරි. මෙහෙම ලියන්න. මෙම සමීකරණයේ පද උක්ත කොට එම සමීකරණයේ පද උක්ත කොට තවත් සමීකරණ දෙකක් ගොඩනැගිය හැකිය. තවත් සමීකරණ දෙකක් ගොඩනැගිය හැකිය. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. තව එකක් ලියමු. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. මේ පාඩමට යන්නේ ඊළඟට සමීකරණ මේ සමීකරණ යන්නේ කිට්ටු කරන සමීකරණ. හරි.
හරි. ලිව්වද පුතේ? හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. රයිට්. අපි එහෙනම් පුතේ අද දවසේ පාඩම මෙතනින් අපි නිම කරනවා. නැවත ලබන සතියේ හමු වීමේ අරමුණින් එන ඔබ සියලු දෙනාට සුබ දිනයකට සුබ පතනවා. ආයුබෝවන්.